නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සීල දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ පිරිසට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ ශ්‍රද්ධාව තවදුරටත් දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු පංච මහා අදිෂ්ඨානයන් සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ පංච මහා අදිෂ්ඨානයන් සිද්ධ කරන්නේ පිරිනිවන් මංචකයේදී. පිරිනිවන් මංචකය කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට වැඩම කරා. එහිදී උපවත්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උන්වහන්සේට ආසනයක් පනවලා තිබුණා සැතපෙන්නට. ඉතින් මෙන්න මේ සයනේ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා සැතපුණා. මේ අවස්ථාව තමයි පිරිනිවන් මංචකය කියලා අදහස් කරන්නේ. පිරිනිවන් මංචකයේ වැඩ සිටින අවස්ථාව කියලා අදහස් කරන්නේ මෙන්න මේ අවස්ථාව. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා මේ සයනේ උන්වහන්සේ සැතපුණා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී උන්වහන්සේ අදිෂ්ඨාන පහක් කරනවා. අදිෂ්ඨාන පහක් කරනවා. එතකොට විශේෂයෙන්ම මේ අදිෂ්ඨාන පහ මේ පංච මහා අදිෂ්ඨාන ගැන අපි බලනකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපය ගැන කොච්චර උන්වහන්සේ හිතලා තියෙනවද? උන්වහන්සේට කොච්චර මේ ශ්‍රී ලංකා දීපය ගැන සැලකිල්ලක් තිබුණද? උන්වහන්සේ කොච්චර මේ ශ්‍රී ලංකා දීපයට අනුග්‍රහ කරාද කියන එක අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් උන්වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු පංච මහා අදිෂ්ඨානයන් සම්බන්ධයෙන් පිරිසට පැහැදිලි කරලා දෙන්න. එදා උන්වහන්සේ දැක්කා පිරිනිවන් මංචකයේ වැඩ ඉන්න අවස්ථාවේදීත් මේ අපේ ශ්‍රී ලංකා දීපේ තමයි උන්වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ මුල් බැසගන්නේ. ඒ වගේම දීර්ඝ කාලයක් පවතින්නේ. දීර්ඝ කාලයක් උන්වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ අපේ ශ්‍රී ලංකා දීපේ තමයි පවතින්නේ කියන එක උන්වහන්සේ දා දැක්කා. ඒ දැකපු නිසා උන්වහන්සේ පිරිනිවන් පෑමට සුළු මොහොතකට කලින් නමුත් පිරිනිවන් මංචකයේ වැඩ සිටින මොහොතේදී උන්වහන්සේ මේ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම අදිෂ්ඨාන කීපයක්ම සිද්ධ කරනවා. මේ පංච මහා අදිෂ්ඨානයන් ගැන අපි සලකලා බලනකොට මේ පංච මහා අදිෂ්ඨානයේම ඇත්තටම ගත්තහම මේ ශ්‍රී ලංකා දීපේ වෙනුවෙන් ශ්‍රී ලංකා දීපේ සදහැතියන්ගේ ඒ ශ්‍රද්ධාව තව දුරටත් වැඩි දියුණු වීමටත් ශ්‍රී ලංකා දීපේ තුල උන්වහන්සේගේ මේ ශාසනය මුල් බැස ගැනීමට අවශ්‍ය ඒ පසුබිමයි මේ අදිෂ්ඨාන තුලින් උන්වහන්සේ සකසලා දෙන්නේ කියන එක අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් උන්වහන්සේ අපේ ශ්‍රී ලංකා දීපයට 3 වතාවක්ම වැඩම කරා. ඒ වැඩම කරපු අවස්ථාවන් වලදී උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ තියෙන සෞභාග්‍ය හොඳින් දැක්කා. ඉතින් පැහැදිලි කරනවා මුල්ම අවස්ථාවේදී උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරලා ශ්‍රී ලංකා දීපේ වටේ 3 පාරක් උන්වහන්සේ වැඩම කරමින් මේ ශ්‍රී ලංකා දීපයට ආරක්ෂාව සලසලා දුන්නා කියන එක. ඒක ධර්මයේ පැහැදිලි කරනවා.
මයි පරිනිබ්බුතේ ඉමස්මින් දීපේ සාසනම් පතිට්ඨ හිස්සති තම්බපන්නි දීපේ රක්ඛං කරොන්තෝ තික්කත්තුන් දීපං ආවිජ්ජි මේ විදිහටයි සඳහන් කරලා තියෙන ධර්මයේ මම පිරිනුවන් පෑවට පස්සේ මෙන්න මේ ශ්‍රී ලංකා දීපේ තමයි ශාසනයේ පවතින්නේ දීර්ඝ කාලයක් ඒ නිසා මේ තම්බපන්නි දීපේට ආරක්ෂාව සැලසීම සඳහා උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ වටේ 3 පාරක් වැඩම කරලා තියෙනවා ආරක්ෂාව සැලසීමට. ඉතින් එබඳු උතුමන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් අපේ මේ ශ්‍රී ලංකා දීපේට එබඳු ආරක්ෂාවක් සලසා දීමම මොනතරම් වාසනාවක්ද. මේ ශ්‍රී ලංකා දීපේ මේ තඹපනි දීපේ මොනතරම් වාසනාවන්ත භූමියක්ද කියන එක අපිට මේ කාරණාවෙනුත් මනාව පැහැදිලි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේ වැඩ ඉඳිමින් සිද්ධ කරන්න යෙදුණු මේ අදිෂ්ඨාන 5 මොනවද කියන එක අපි බලමු. මේ ධර්මයේ පැහැදිලි කරන ආකාරයට භගවා කිර මහා පරිනිබ්බාන මංචේ නිපන්නෝ ලංකාදීපේ මහා බෝධි පතිට්ඨහපනත්තාය අශෝක මහා රාජා මහා බෝධි ගහනත්තං ගමිස්සති තදා මහා බෝධි දක්ඛින සාකහ සයමේව චිජ්ජිත්වා ස්වන්න කටාහි පතිට්ඨාතුති අදිට්ඨහසි ඉදමේකං අදිට්ඨානං. ඉතින් එක් අදිෂ්ඨානයක් මේකේ පැහැදිලි කරනවා. ධර්මාශෝක මහරජතුමා ලංකාදීපේට මේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම සඳහා මහා බෝධින් වහන්සේගෙන් ඒ දකුණු ශාඛා වහන්සේ ගැනීම සඳහා යන අවස්ථාවේදී ඒ දකුණු ශාඛා වහන්සේ මහා බෝධින් වහන්සේගෙන් ඉබේම වෙන් වෙලා ඒ අරගෙන යන රන් කටාරම මත පිහිටාවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මේක තමයි එක් අදිෂ්ඨානයක්. එතකොට ඊළඟ අදිෂ්ඨානයේ දක්වනවා තත්ත පතිට්ඨාන කාලයේච මහා බෝධි හිම වලාහක ගබ්බම් පවිසිට්වා තිට්ඨතෝති අදිට්ඨහසි. අර මහා මේ බෝධින් වහන්සේගෙන් දකුණු ශාඛා වහන්සේ වෙන් වෙලා අර රන් කටාරමේ නැත්නම් ඒ රත්තරන් වාජනේ මතට පැමිණිච්ච අවස්ථාවේ මත පිහිටි අවස්ථාවේදී ඒ රන් කටාරමේ ඇතුළට මේ බෝධි වහන්සේගේ මේ ශාඛා වහන්සේ පිවිසෙන්න කලින් අහසට මේ බෝධින් වහන්සේ පැන නැගිලා බලාකුළු අතර දවස් 7ක් පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මේක දෙවෙනි අදිෂ්ඨානය. ඊළඟට තුන්වෙනි අදිෂ්ඨානි සත්තමේ දිවසේ හිමවලාහක ගබ්බතෝ ඕරුයිහ ස්වන්න කටාහේ පතිට්ඨහන්තෝ පත්තේහිච ඵලේහිච චබ්බන රංස්යෝ මුංචන්තෝති අදිට්ඨහසි. ඒකට තුන්වෙනි අදිෂ්ඨානෙ මේ අර දවස් 7ක් පුරාවට මේ වලාකුළු අතර සැඟවිලා තිබුණු මේ දකුණු ශාඛා වහන්සේ 7 වෙනි දවසේදී ඒ පහළට වැඩම කරලා ඒ රන් කටාරමේ පිහිටාවා. එතකොට රන් කටාරමට ඒ සුවඳ මැටි ආදී දාලා තිබුණා. මෙන්න මේ කටාරමේ පිහිටාවා. ඒ වගේම තමයි පිහිටන අවස්ථාවේදී ඒ ශාඛා වහන්සේගේ පත්‍රවලිනුත් ඵලවලිනුත් සවනක් ගන රැස් විහිදේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒකට මේක තුන්වෙනි අදිෂ්ඨානිය. ඊළඟට ඉදන් තතිය මදිට්ඨහනං කියලා පැහැදිලි කරේ එකයි. ඊළඟට හතරවෙනි අදිෂ්ඨානය තෝපාරාමේ දක්ඛිනක්ක ධාතු චේතියම්හි පතිට්ඨාන දිවසේ යමක පාටිහාරියං කරෝතෝති අදිට්ඨහසි.
තෝපාරාම චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භයේ ධාතු නිදන් කරන දවසේ. ධාතු කියලා අදහස් කරන්නේ මේ දකුණු අකු ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන් කරන දවසේදී මෙන්න මේ ධාතුන් වහන්සේ අහසට පැන නැගිලා යමා මහ ප්‍රාතිහාර්ය පානසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. එතකොට යමා මහ ප්‍රාතිහාර්ය කියනකොට පිරිස දන්නවා ඒ ජල කඳ ගිනි කඳ පිට කිරීම. ඊට පස්සේ පස්වෙනි අදිෂ්ඨානයි ලංකාදීපම්හි ඒව මේ දෝනමත්තා ධාතුයෝ මහා චේතියහමි පතිට්ඨහන කාලේ බුද්ධ වේසං ගහෙත්වා වේහාසං අබ්බුග්ගන්ත්වා යමක පාටිහාරියං කරොන්තෝති අදිට්ඨහසි ඉදම් පංචමං අදිට්ඨහන. ඒතර පස්වෙනි අදිෂ්ඨානය තමයි මේ ශ්‍රී ලංකාද්වීපයේ මහා චෛත්‍ය කියන්නේ රුවන්වැලි මහා චෛත්‍ය ගර්භයේ ඒ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරන දවසේදී ඒ ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා බුදුරුවක් නැවිලා ඒ බුදුරුවින් යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරාවා කියලා අදිෂ්ඨානයක් කරනවා. මේක පස්වෙනි අදිෂ්ඨානයි. එතකොට මෙන්න මේ අදිෂ්ඨාන පහ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ සතපී සිටිමින් කරන අදිෂ්ඨාන වශයෙන් කරන්නට යෙදුණි. එතකොට මේ අදිෂ්ඨානයන් මොග්ගලී පුත්තතිස්ස කියන මහා රහතන් වහන්සේ තමයි ධර්මාශෝක මහරජතුමාට මේ විසල කරන්නේ. මේ අදිෂ්ඨාන පහ ගැන මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේ ධර්මාශෝක මහරජතුමාට කියනවා, පැහැදිලි කරනවා. එතකොට මේ අදිෂ්ඨාන අතුරින් ඇත්තටම මේ අදිෂ්ඨානයන් ඒ විදිහටම සිද්ධ වුණාද කියන එකත් අපි ටිකක් මේ ධර්මයේ ඔස්සේ නැත්නම් ධර්ම ග්‍රන්ථයන් ඔස්සේම පැහැදිලි කරගන්න ඕනේ. සඳහන් වෙලා තියෙන ආකාරයටම පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් මේ අදිෂ්ඨාන පහ අතරින් මුලින්ම ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පහ අතරින් මුලින්ම සිද්ධ වෙන්නේ මේ තූපාරාමේ ධාතු නිදන් කිරීම. අන්න ඒ අවස්ථාවේදී ඒ ධාතුන් වහන්සේගෙන් දකුණු අකු ධාතුන් වහන්සේගෙන් මේ යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. එතකොට අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරනවා පොසොන්පුර 15ක් පොහොය දවසේ මිහින්තලාවට. ඊට පස්සේ දෙවන පෑතිස් රජතුමා ඇතුළු මේ ශ්‍රී ලාංකිකයන්ට ධර්මයේ දේශනා කරලා පිරිස තිසරණේ සමාදන් කරවලා සීලයන්හි පිහිටවලා උන්වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයේ ධර්මද්වීපයක් බවට පත් කරනවා. ඊට පස්සේ ඇසලපුර 15ක් පොහොය දවසේදී මිහිඳු මහ රහතන් වහන්සේ ඒ වෙනකොට තවත් රහතන් වහන්සේලා 61 නමක් වැඩ හිටියා. ඒ පිරිසත් එක්කම මිහින්තලාවේ කණ්ඨක කියන මේ චෛත්‍ය වටේට තිබුණු මේ දෙවන පෑතිස් රජතුමා සකස් කරලා දුන්න මේ ගල්ලෙන් වල මුල්ම වස් කාලේ උන්වහන්සේලා වැඩ සිටිනවා. ඊට පස්සේ වස් කාලේ අවසානයේදී දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා. ඒ වෙලාවේදී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා රජතුමාට, රජතුමනි බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයකින් වන්දනා කරගන්න බැරි වුණා. ඒ නිසා අපි මේ වැඩම කරන්නට ඕනේ. දඹදිවට වැඩම කරන්නට ඕනේ. ඉතින් ඒ වෙලාවේදී දෙවන පෑතිස් රජතුමා අසා සිටිනවා, ස්වාමීනි ඔබ වහන්සේම මට ප්‍රකාශ කරා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා. එතකොට දැන් කොහොමද වන්දනා කරන්නේ? ඒ වෙලාවේදී කියා සිටින බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා.
නමුත් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් වන්දනා කරගන්න අවශ්‍යයි. අන්න ඒ වෙලාවේදී රජතුමාට පැහැදිලි වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ අදහස් කරන්නේ මොකක්ද කියලා. ඒ වෙලාවේදී දෙවන පෑතිස් රජතුමා කියා සිටිනවා ස්වාමීනි මම ස්තූපයක් මෙහි සකස් කරන්න. මේ ස්තූපයක් ඔබ වහන්සේලාට වන්දනා කරන්න සකස් කරන්න. ස්වාමීනි මට ධාතුන් වහන්සේලා ලබා ගන්න ක්‍රමයක් මතක් කරන්න. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටිනවා රජතුමනි සුමන සාමණේරයන් වහන්සේත් එක්ක කතා කරගන්න. උන්වහන්සේ ධාතුන් වහන්සේලා වඩම්මලා දෙයි. ඉතින් සුමන සාමණේරයන් වහන්සේට සලකලා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේටත් මතක් කරා දඹදිව තලයට යන්න නුඹගේ සීයා ධර්මාශෝක මහරජතුමා ළඟ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ ධාතුන් වහන්සේලාත් ඉල්ලගන්න. ඊට පස්සේ සක්දෙව් රජතුමාගෙන් දකුණු අකු ධාතුන් වහන්සේත් ඉල්ලගන්න. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා රැගෙන වැඩම කරන්න කියලා කියා සිටිනවා. ඉතින් දෙවන පෑතිස් රජතුමාටත් කියා සිටිනවා සුමන සාමණේරයන් වහන්සේත් මහා මේඝවන උයන. ඒ කියන්නේ අද ඔය රුවන්වැලි සෑය, ඒ වගේම ශ්‍රී මා බෝධීන් වහන්සේ මේ වැඩ සිටින ප්‍රදේශයේ මහා මේඝවන උයන. මෙන්න මේ උයනේ මංගල හස්තිය සෝදානම් කරගන්න කියලා මේ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. ධාතුන් වහන්සේලා එතෙන්ට වඩම්මනවා කියලා. ඉතින් ඊට පස්සේ සුමන සාමණේරයන් වහන්සේ අහසින් වැඩම කරනවා දඹදිව තලයට. ධර්මාශෝක මහරජතුමා මුණ ගැහෙනවා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා ගැන මතක් කරනවා. ධර්මාශෝක මහරජතුමා සුමන සාමණේරයන් වහන්සේට ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ලබා දෙනවා. ඊට පස්සේ තවතිස්සා දිව්‍ය භවනට වැඩම කරනවා. සක්දෙව් රජතුමාට මතක් කරනවා ඔබතුමන් ළඟ දකුණු අකු ධාතුන් වහන්සේත් දකුණු දලදා වහන්සේ නමත් මේ වහන්සේත් වැඩ සිටිනවා. ඉතින් ඔබතුමා දකුණු දලදා වහන්සේ වන්දනා කරගන්න අපිට දකුණු අකු ධාතුන් වහන්සේ ලබලා දෙන්න. ඉතින් ඒ වෙලාවේදී මණික් යොදුනක් පමණ විශාල මේ මණික් සෑයෙන් දකුණු අකු ධාතුන් වහන්සේ අරගෙන සුමන සාමණේරයන් වහන්සේට බාර දෙනවා. ඉතින් ඊට පස්සේ මේ සුමන සාමණේරයන් වහන්සේ මේ ධාතුන් වහන්සේලාත් අරගෙන මිහින්තලයට තමයි වැඩම කරන්නේ. ඊට පස්සේ මිහින්තලේ අර ධර්මාශෝක මහරජතුමා දුන්නු ධාතුන් වහන්සේලා නිදන් කරනවා. මිහින්තලේ. ඊට පස්සේ දා හවස් කාලෙදී දකුණු අකු ධාතුන් වහන්සේත් රැගෙන වඩම්මගෙන මේ අනුරාධපුරයට පැමිණෙනවා මේ සුමන සාමණේරයන් වහන්සේ ඇතුළු පිරිස. ඉතින් හවස් කාලයේදී දෙවන පෑතිස් රජතුමා මහා පෙරහැරක් සංවිධානය කරලා තිබුණා. ඉතින් මංගල හස්තිය සෝදානම් කරලා තිබුණා. ඒ වගේම මහා වටිනා කරඬුවක් සෝදානම් කරලා තිබුණා මේ මංගල හස්තියගේ හිස මත. ඉතින් අර දකුණු අකු ධාතුන් වහන්සේට පස්සේ මේ කරඬුවේ තැන්පත් කරනවා. හස්තියගේ හිස මත තියෙන කරඬුවේ. ඉතින් තැන්පත් කරලා එදා තූපාරාම ඒ චෛත්‍ය පිහිටන ස්ථානයේට මේ පිරිස මේ ධාතුන් වහන්සේත් වඩම්මාගෙන තැනට යනවා. ඉතින් ඊට පස්සේ ඒ වෙලාවෙදිම මේ හස්තියගේ උසට ඒ පොළව සකස් කරනවා පුරවලා එතන තූපාරාම චෛත්‍ය රාජාන් වහන්සේ අද වැඩ සිටින තැන. ඊට පස්සේ එතනින් ඉහළටත් මේ ධන හිසක් පමණ ප්‍රමාණයට ඒ ධාතු ගර්භේ සකස් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ධාතු ගර්භේ අර දකුණු අකු ධාතුන් වහන්සේ පිහිටවීම සඳහා තැන්පත් කිරීම සඳහා රජතුමා සූදානම් වෙනවා.
එතන පැහැදිලි කරනවා දැන් ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මංගල හස්තියාගේ අර හිස මත තියෙන මේ කරඬුවේ. කරඬුවේ තමයි වැඩ සිටින්නේ. දැන් සෝදානම් මේ ධාතුන් වහන්සේ මේ චෛත්‍ය මේ ගර්භේ තැන්පත් කරන්න. නිදන් කරන්න. ඉතින් ඒ වෙලාවේදී පැහැදිලි කරනවා සන්නිපතිපේච පන තස්මින් මහා ජනකායේ මේ වෙනකොට මහා ජනකායක් රැස් වෙලා මේ ධාතුන් වහන්සේ නිදන් කරන අවස්ථාවේදී දස බලස්ස ධාතු හත්ති කුම්බතෝ සත්ත තාලප්පමාණං වේහාසං අබ්බුග්ගන්තා යමක පාටිහාරියන් දස්සේසි අන්නර ඇතාගේ හිස මත තිබුණු කරඬුවේ තිබුණු මේ දකුණු අකු ධාතුන් වහන්සේ තල්ගස් 7ක් පමණ ප්‍රමාණයට අහසට පැන නැගිලා තල්ගස් 7ක පමණ ප්‍රමාණයට ඉහළට අහසට පැන නැගිලා යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරනවා. ඒකට යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියනකොට මේ ධාතුන් වහන්සේගේ තනින් තනින් ජල කඳ ගිනි කඳ පිට වෙනවා. පැහැදිලි කරනවා තේහි ධාතු ප්‍රදේශයේහි චන්නං වන්නානං උදක දහරාච අග්ගි කන්දහච පවත්තන්ති. ඒ ධාතුන් වහන්සේගේ තනින් තනින් ශවණක් රශ්මියෙන් යුතු නැත්නම් පාට 6කින් යුතු මේ ජල දහරාත් ඒ වගේම ගිනි දහරාවත් පිට වෙනවා. නමුත් කිසිම කෙනෙකුට හානියක් නැහැ. මේ දහරාවන් ජල දහරා ගිනි දහරා බ්‍රහ්ම ලෝකයේ දක්වා ඉහළට පැන නැගිලා ඊට පස්සේ මේ දහරාවන් දෙපැත්තට මේ හතර පැත්තටම විහිදිලා මේ සක්වල මුවවැටියට දක්වා විහිදෙනවා. සක්වල මුවවැටියට පතිත වෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට උබයම් පිකිර චේතං යාව බ්‍රහ්ම ලෝකා උග්ගන්තවා චක්කවාල මුඛවට්ටියම් පතති. ඒකයි මේ පාලියෙන් පැහැදිලි කරන්නේ මේ ජලකඳ ගිනිකඳ දෙකම බ්‍රහ්ම ලෝක දක්වාම ඉහළට පැන නැගිලා ඊට පස්සේ හරස් අතට يعني පැත්තට විහිදිලා සක්වල මුවවැටියට වැටෙනවා. නමුත් අර ජල බින්දු සිහින් ජල බින්දු මේ මුළු තඹපන්නි දීපේටම වැටුණා කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට පැහැදිලි කරන සාවත්‍යයන් ගණ්ඩාඹ මූලේ භගවතා දස්සිත පාටිහාරිය සදිසමේව පාටිහාරියන් අහෝසි. එතකොට එදා ඒ යමක මහා ප්‍රාතිහාරිය අර බුදුරජාණන් වහන්සේ අර තීර්ථකයන් දමනයේ සඳහා ගණ්ඩාඹ රුක්ක මූලයේදී ඒ සිද්ධ කරන්නේ දුණු යමක මහා ප්‍රාතිහාරිය හා සමානම ප්‍රාතිහාරියක් මෙතන සිද්ධ වුණේ කියලා පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ ප්‍රාතිහාරිය දැකලා එදා පැහැදිලි කරනවා පබ්බජිතානි තින්ස බික්කු සහස්සානි අහේසු. මේ ප්‍රාතිහාරිය දැකලා එදා රජතුමා ඇතුළු පිරිස අතිශයින් ශ්‍රද්ධාවටපත් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික කුල පුත්‍රයන් 30000ක් මේ ප්‍රාතිහාරිය දැකලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. බුද්ධ ශාසනය පැවිදි වෙනවා. ඉතින් එදා මිනිස්යෝ වගේම දෙවිය බ්‍රහ්මිය පවා සාදුකාර දුන්නා මේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන් වෙන අවස්ථාවේදී. ඉතින් ඊට පස්සේ අර දකුණු අකු ධාතුන් වහන්සේ මේ පහලට වැඩම කරලා මේ පැහැදිලි කරනවා රඤ්ඤෝ මත්තකේ පතිට්ඨාසි රජතුමාගේ හිස මත පිහිටනවා. ඊට පස්සේ රජතුමා මහත් ශ්‍රද්ධාවෙන් අනේ මගේ මේ මනුස්ස ජීවිතේ මට ලැබුණ මේ මනුස්ස ජීවිතේ මොනතරම් වාසනාවන්තද කියලා හිතලා මොකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තමන්ගේ හිස මත පිහිටියා. ඊට පස්සේ මේ තූපාරාම චෛත්‍යයේ ගර්භේ මේ ධාතුන් වහන්සේ තැන්පත් කරනවා.
ඉතින් මේ බුදුරජාණන් වහන්සේ එදා ඒ ධාතුන් වහන්සේ අහසට පැන නැගිලා යමා මහ ප්‍රාතිහාර්ය පෑවේ දෙවියන්ගේ අනුභවයකින්වත් එහෙම නැත්නම් වෙනත් ස්වාමින්වහන්සේලාගේ ඉරිදියානුභවයකින්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අර පිරිනුවන් මංචකේ වැඩ සිටමින් සිද්ධ කරන්නට යෙදුණු ඒ අදිෂ්ඨානී ප්‍රතිඵලයක් විදිහට අදිෂ්ඨානී බලයෙන් තමයි ඒ යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ. ඊට පස්සේ උන්වහන්සේගේ තවත් අදිෂ්ඨාන 4ක් තියෙනවා. එතකොට ඒ අදිෂ්ඨාන 4 අතුරින් 3ක්ම මේ බෝධින් වහන්සේ සම්බන්ධයෙන්. ඉතින් මේ තූපාරාම චෛත්‍යරාජානන් වහන්සේගේ මේ ධාතු නිදන් කරාට පස්සේ මේ දැකලා මේ ප්‍රාතිහාර්ය ආදී දැකලා බොහෝ පිරිසක් පැහැදුනා රජ පිරිස. ඊට පස්සේ මේ දෙවන පෑතිස් රජතුමාගේ සහෝදරයාගේ භාර්යාව රාජදේවිය වනේ අනුලා දේවිය ඇතුළු 500ක් රාජ දේවිවරුන්ට අවශ්‍ය වුණා පැවිදි වෙන්න. ඉතින් මේ බව මිහිඳු මහරහතන් වහන්සේට දන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියා සිටිනවා රජතුමනි අපට කාන්තාවන් පැවිදි කරන්න බෑ. නමුත් මගේ සහෝදරිය සංඝමිත්තා තෙරණින් වහන්සේ දඹදිව තලයේ වැඩ සිටිනවා. එතුමිය කැඳවා ගන්නට පුළුවන්. ඉතින් රජතුමා මේ බොහෝම සතුටු වුණා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරනවා රජතුමනි පෙර බුදුරජාණන් වහන්සේලා 3 නමකගේම බෝධින් වහන්සේලා මේ මහා මේඝ උයනේ පිහිටවන්න යෙදුණා. වැඩ සිටියා. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ මේ මහා මේඝ උයනේ අපි පිහිටවන්න ඕනි. මේ ශ්‍රී ලංකා දීපයට වඩම්මන්න ඕනි. ඉතින් ඒ නිසා දඹදිව තලයට ධර්මාශෝක මහරජතුමාට පණිවිඩයක් යවන්න. සංඝමිත්තා තෙරණින් වහන්සේට වැඩම කරන්න ඒ වගේම එන අවස්ථාවේදී බෝධින් වහන්සේත් රැගෙන එන්න. ඒ වෙලාවේදී අරිට්ඨ කියන ඇමතියාට මේ දෙවන පෑතිස් රජතුමා දේවානම්පියතිස්ස රජතුමා නියම කරනවා. එහෙමනම් දඹදිව තලයට ගිහිල්ලා ධර්මාශෝක රජතුමාට මේ බව මතක් කරලා සංඝමිත්තා තෙරණින් වහන්සේත් වඩම්මාගෙන බෝධින් වහන්සේත් වඩම්මාගෙන එන්න කියලා. ඉතින් මේ අරිෂ්ඨ කියන ඇමතියා එක දවසින්ම දඹකොළ පටුවට ගිහිල්ලා ඊට පස්සේ දඹදිව තලයට ගිහිල්ලා පාටලී පුත්‍රේ තමයි මේ ධර්මාශෝක රජතුමා ඉන්නේ. පාටලී පුත්‍රයට ගිහිල්ලා මේ බව මතක් කරනවා. ඒ වගේම සංඝමිත්තා තෙරණින් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ පණිවිඩයත් මතක් කරනවා. ඊට පස්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ධර්මාශෝක රජතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා ප්‍රකාශ කරනවා මගේ සහෝදරයා මේ විදියට පණිවිඩයක් එවලා තියෙනවා. ධර්මාශෝක රජතුමා කැමති වුණේ නැහැ සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට එවන්න. මොකද තමන්ගේ පුතණුවන් ඒ වගේම මොනුබුරා දෙන්නම ලංකාවට වැඩම කරා. ඉතින් ඒ දෙන්න නැති ශෝකේ සංසිඳව ගත්තේ මේ සංඝමිත්තා තෙරණින් වහන්සේ දැකලා. නමුත් සංඝමිත්තා තෙරණින් වහන්සේ කියා සිටිනවා රජතුමනි මගේ සහෝදරයාගේ වචනේ බොහොම බැරෑරුම්. ඒ නිසා මට යන්න වෙනවා, වැඩම කරන්න වෙනවා. ඒ වෙලාවේදී ධර්මාශෝක රජතුමා තීරණය කරනවා එහෙමනම් හොඳයි. බෝධින් වහන්සේ අපි වඩම්මන්න ඕනි. ඉතින් ඒ වෙලාවේදී කල්පනා කරා කොහොමද මේ බෝධින් වහන්සේගෙන් අපි ශාඛා වහන්සේ නමක් ලබා ගන්න. මොකද ආයුධයක් පාවිච්චි කරලා කපන්න සුදුසු දෙයක් නෙවෙයි මේ. මෙහෙම කල්පනා කරනකොට ඇමතිවරු ප්‍රකාශ කරනවා මහරජතුමනි මහා තෙරුන් වහන්සේලා ඉන්නවා අපි උන්වහන්සේලාගෙන් විමසමු. ඊට පස්සේ තමයි මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දා දඹදිව තලයේම ප්‍රධාන ස්වාමින් වහන්සේ
උන්වහන්සේගෙන් ඇහුවට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා රජතුමාට රජතුමනි මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේදී මෙන්න මෙහෙම අදිෂ්ඨාන පහක් කරලා තියෙනවා. එතකොට ඒ අනුව මේ බෝධින් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ඉබේම ඔබතුමා එතෙන්ට ගිහිල්ලා ඒ ශාඛා වහන්සේ ගන්න සූදානම් වෙනකොට ඉබේම මේ බෝධින් වහන්සේගෙන් වෙන් වෙනවා. ඉතින් රජතුමා පුදුමාකාර සතුටටපත් වුණා. මහා ආශ්චර්යයක් බලන්නත් ලැබෙනවා Tamanට. ඉතින් ඒ නිසා පාටලිපුත්‍රයේ ඉඳලා බුද්ධ ගයාව දක්වා මේ ගමනට මහා පිරිසක් සංවිධානය කරගෙන මේ බෝධින් වහන්සේ තැන්පත් කරන්න, ශාඛා වහන්සේ තැන්පත් කරන්න මේ කටාරමක් වාජනයක් හදන්නත් තීරණය කරා. ඊට පස්සේ රත්රන් ගෙන්න ගත්තා. ඉතින් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා දකිනවා. දැන් ධර්මාශෝක මහරජතුමා බෝධින් වහන්සේගෙන් මේ දකුණු ශාඛා වහන්සේ ගන්නටයි යන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී රන්කරුවෙකුගේ වේශයෙන් එනවා රජතුමා ඉදිරියට. ඉතින් ඒ වෙලාවේ රජතුමා කියනවා තාත ඉමන් සුවන්නං ගහෙත්වා කටාහං කරෝහි. දරුව මේ රත්තරන් අරගෙන රන් කටාරමක් හදන්න, රන් වාජනයක් හදන්න. පමානන් දේව ජානාත. ඉතින් මේ රන්කරුවා කියනවා දේවයන් වහන්සේ ප්‍රමාණි කොහොමද? තෝමේව තාත ඤත්වා කරෝහි. කියනවා නුඹ මේක ප්‍රමාණි හිතලා බලලා කරන්න. ඊට පස්සේ පැහැදිලි කරනවා හොඳයි දේවයන් වහන්සේ කියලා මේ රත්තරන් අරගෙන මේ රන්කරුවා තමාගේ ආනුභාවයෙන් දැන් මේ විශ්මකර්ම දිව්‍ය පුත්‍රයානේ තමාගේ ආනුභාවයෙන් අතින් පිරිමැදලා ස්වර්ණ කටාහන් නිම්මිනි රන් කටාරමක් හදනවා. මවනවා. නවහත්ත පරික්කේපං මේ රන් කටාරමේ නැත්නම් මේ භාජනයේ වට ප්‍රමාණය නවහත්ත රියන් 9ක් වෙනවා. වට ප්‍රමාණය රියන් 9යි. පංචහත්තු බෙහෙදම් රියන් 5ක් උසයි. තීහත්ත වික්කම්බං විස්කම්බේ රියන් 3යි. ඊට පස්සේ අට්ටංගුල බහලං ඒ කියන්නේ මේ රන් තහඩුවේ ඝනකම අඟල් 8යි. හත්ති සොණ්ඩප්පමාන මුඛවට්ටි. ඇතකුගේ හොඬයක් වගේ ප්‍රමාණයට විශාලවට මුව වැටී තියෙනවා. ඒ භාජනයේ කට. ඒතර විශාල රම් භාජනයක්. ඉතින් ඊට පස්සේ රජතුමාට බාර දෙනවා. ඉතින් රාජා සත්ත්‍ය යෝජන ආයාමන්ති යෝජන විත්තරම් මහත්යාසේනාය. රජතුමා මේ යොදුන් 7ක් දිග යොදුන් 3ක් පළල මහත් සේනාවක් එක්ක තමයි විශාල සේනාවක් එක්ක පාටලිපුත්‍රයන් බුද්ධ ගයාවට නික්මෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා 19ක් ඒක රාශි වෙනවා බුද්ධ ගයාවට. ඒ වගේම දඹදිව රජවරු තවත් රජවරු 1000ක් එකතු වෙනවා. රජතුමා නොයෙක් ආකාරයෙන් බෝධින් වහන්සේ මේට පූජා සත්කාර සිද්ධ කරලා ඊට පස්සේ බෝධින් වහන්සේ වටේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා නොයෙක් මල් ආදී පූජා කරලා මේ බෝධින් වහන්සේ දිහා බලනකොට ඉහළ බලනකොට රජතුමාට පේන්නේ බෝධින් වහන්සේගේ කඳත් ඒ වගේම අර දකුණු ශාඛා වහන්සේගේ රියන් 4ක් ප්‍රමාණයේ ප්‍රදේශයක් විතරයි. බෝධින් වහන්සේගේ කඳත් මහා කඳත් ඒ වගේම දකුණු ශාඛා වහන්සේගේ රියන් 4ක් ප්‍රමාණයේ කොටසක් විතරයි පේන්නේ. අනිත් ටික පෙනෙන්නේ නැහැ, අතුරුදන් වෙනවා. රජතුමාට පෙනෙන්නේ නැහැ. ඉතින් රජතුමාගේ වෙලාවේදී මණ්ඩපයක් සකස් කරනවා අර දකුණු ශාඛා වහන්සේ දක්වා උසට. තාම වටිනා දේවල් වලින් රන් රිදී මුතු මැණික් ආදී ඔබ්බෝප මණ්ඩපයක් හදන්නේ. ඊට පස්සේ රජතුමාටත් ඉහළට යන්න පුටුවක්. ඉහළ ඉන්න පුටුවක් හදනවා මේ විදිහටම වටිනා. පැහැදිලි කරනවා මනෝසිලාය ලේකං කତ୍වා යදි මහා බෝධිනා ලංකාදීපේ පතිට්ඨා
තබ්බං යදි චාහම් බුද්ධ ශාසනේ නිබ්බේමතිකෝ භවේයං මහා බෝධි සයමේ විමස්මින් ස්වර්ණ කටාහේ පතිට්ඨාතු. අර දකුණු ශාඛා වහන්සේ දක්වා උසට හදපු මේ මණ්ඩපේ මත රං කටාරම තියෙනවා. තියලා රජතුමාර උසට තියෙන මේ පුටුවට නැගලා අර දකුණු ශාඛා වහන්සේ වෙන් අවශ්‍ය තැනින් මේ රත් සිරියල් පැන්සලක් අරගෙන වටේට ඉරක් අඳිනවා. මේ ඉර ඇඳලා අදිෂ්ඨානයක් කරනවා මේ ශාඛා වහන්සේ ලක්දිවට වැඩම කරනවා නම් වැඩම කළ යුතු නම් මේ ශාඛා වහන්සේ වෙන් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දා අදිෂ්ඨානී පරිදි මේ ශාඛා වහන්සේ ඉබේම අර මහා බෝධින් වහන්සේගේ කඳින් වෙන් වෙනවා. වෙන් වෙලා රං කටාරම මතු පිට පිහිටනවා. රං කටාරම ඇතුළට සුවඳ මඩ දාලා තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් අර නමුත් කටාරම ඇතුළට තාම මේ ශාඛා වහන්සේ පිවිසියේ නැහැ. රං කටාරම මතු පිටයි තියෙන්නේ. ඒ වෙලාවේදී රජතුමා අතිශයින් ශ්‍රද්ධාවටපත් වෙලා ඉතින් මේ ප්‍රාත්‍යහාරය දැකලා ඉන් අනතුරුව රජතුමා අර රත්සිරියල් පැන්සලෙන්ම අඟල් 3ක් ඒ යට ඉඳලා දකුණු ශාඛා වහන්සේගේ වෙන් වුණු තැන ඉඳලා එතනින් ඉහළට අඟල් 3ක් ප්‍රමාණයෙන් ඉරක් අඳිනවා. ওই විදිහට අඟල් 3න් 3 ඉහළට ඉරවල් 10ක් ඉරි 10ක් අඳිනවා වටේට. අන්න ඒ තැන් වලින් බෝධින් ශාඛා වහන්සේගේ මුල් නික්මෙනවා. ඉතින් ඊට පසුව මෙන්න මේ ශාඛා වහන්සේ අහසට පැන නැගලා වලාකුළු අතර දවස් 7ක් සැඟවිලා තියෙනවා. ඉතින් ධර්මාශෝක මහරජතුමා ඇතුළු පිරිස දවස් 7ක් තිස්සේ මෙතන මේ ඉඳිමින් බෝධි පූජා පවත්වනවා. ඊට පස්සේ 7 වෙනි දවසේදී දැන් අර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක්නේ මේ රං කටාරම මතු පිට තියෙන අවස්ථාවේදී අහසට පැන නැගිලා දවස් 7ක් වලාකුළු අතර සැඟවී තිබේවා කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයත් ඒ විදිහටම සිද්ධ වුණා. ඊට පස්සේ දවස් 7ක් ගිය තැන මේ බෝධින් වහන්සේ අර වලාකුළු අතරින් නික්මිලා මෙන්න මේ රං කටාරමේ පිහිටනවා. ඒ අවස්ථාවේදී පත්‍ර වලිනුත් ඵල වලිනුත් මේ ෂට්වර්ණ රශ්මින් නික්මෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක්. රං කටාරමේ පිහිටන අවස්ථාවේදී පත්‍ර වලිනුත් ඵල වලිනුත් මේ සවනක් රැස් විහිදෙන්න කියන එක. ඒකත් සිද්ධ වුණා. ඉන් අනතුරුව බෝධින් වහන්සේට මහා පූජා සත්කාර සිද්ධ කරලා පාටලිපුත්‍රයට වඩම්මගෙන ඇවිල්ලා සංඝමිත්තා තෙරණින් වහන්සේට බාර දෙනවා. අරිෂ්ඨ මහ ඇමතියත් ඉන්නවා. ඊට පස්සේ තැන් පටන් ගංගා නම් නදිය දිගේ නැවක මේ බෝධින් වහන්සේ ලංකාදීපයට වඩම්මනවා. එතකොට දැන් අදිෂ්ඨාන 4ක් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පරිද්දෙම සිද්ධ වුණා. ඊළඟට 5 වෙනි අදිෂ්ඨානය තමයි මේ ලංකාදීපේ ලක්දිව මේ මහා සෑය ඉදි වෙලා මහා සෑයේ ධාතු නිදන් කරන අවස්ථාවේදී ඒ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා බුද්ධ වේශයක්ම වාගෙන යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියන අදිෂ්ඨානය. ඒකට ඒ අදිෂ්ඨානයත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක දක්වනවා රාජා සීසතෝ ධාතු කරණ්ඩකං ඕතාරිත්වා මහරහේ සයන පිට්ටේ තපස්සාමීති චින්තේසි. ඒ දුටුගැමුණු රජතුමාගේ කාලේ මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ දුටුගැමුණු රජතුමා මේ මහා සෑය ඒ ධාතු ගර්භය දක්වා සකස් කරලා ඉන් අනතුරුව 13 වහන්සේලා නාග ලෝකේ වැඩ හිටපු ඒ 13 වහන්සේලා වඩම්මලා ඒ ධාතු කරඬුව හිසේ තබාගෙන මේ මහා සෑය වටේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයට වඩම්මලා ඒ 13
වහන්සේලා ඒ සයනේ මත තම් බුද්ධාසනයක් සකස් කරලා තිබ්බා. ඒ මත තැම්පත් කරන්න සෝදානම් වෙනකොට ඒ හිතනකොට තස්මින් කනී ධාතු කරණ්ඩකෝ රඤ්ඤෝ සීසතෝ සත්ත තාලප්පමානීඨානේ ගන්තා. ඒ මොහොතේදී මේ ධාතු කරඬුව රජතුමාගේ හිසින් තල්ගස් 7ක් පමණ ප්‍රමාණය ඉහළට පැන නැගිලා සයමේව විවරි. කරඬුව ඉබේ මැරෙනවා. ධාතුයෝ ආකාසමුග්ගන්තා. ධාතුන් වහන්සේලා ඊට පස්සේ අහසට පැන නැගිලා කරඬුවෙන් එළියට වැඩම කරලා ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණ අසීති අනුභ්‍යංජන ව්‍යාම ප්‍රභා පතිමණ්ඩිත කේතු මාලාලෝක සෝබිතන් නීලපීත ලෝහිතාදී බෙහෙද විචිත්‍ර සංසිජාල සමුජ්ජලම් බුද්ධ වේසංගහිත්වා ගණ්ඩාබ මූලේ යමක පාටිහාරිය සදිස යමක පාටිහාරියන් අකංසු. අර ධාතුන් වහන්සේලාගෙන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ ඇති 80ක් අනුව්‍යංජන ලක්ෂණ ඇති ව්‍යාම ප්‍රභාව කේතුමාලා අලංකාරයෙන් බබලන ඒ වගේම නීල පීත ලෝහිතාදී මේ නිල් රතු කහ ආදී මේ ෂඩ්වර්ණ රශ්මීන් ගෙන් විචිත්‍ර වූ බුද්ධ වේසංගහෙත්වා බුදුරුවක් මැවිලා ඒ ධාතුන් වහන්සේලාගේම බුදුරුවක් මැවිලා ගණ්ඩාඹ මූලේ යමක පාටිහාරිය සදිසං යමක පාටිහාරියන් අකංසු. ගණ්ඩාඹ රුක්ක මූලේදී එදා බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු ඒ යමක ප්‍රාතිහාරිය හා සමානම ප්‍රාතිහාරියක් සිද්ධ වෙනවා. මේ බුදුරුවේ. තන් ධාතු පාටිහාරියන් දිස්වා පසීදිත්වා අරහත් පත්තා දේව මනුස්සා ද්වාදස කෝටි අහේසුන්. ඒකට එදා 96 කෝටියක් රහතන් වහන්සේලා මේ ධාතු නිදානුස්සවයට වැඩම කරා කියනවා. ඒකට ඒ වගේම තමයි මේ ධාතු පාටිහාරිය මේ යමක ප්‍රාතිහාරිය දැකලා එදා දෙවිය මිනිස්යෝ 12 කෝටියක් රහත් වුණා කියලා පැහැදිලි කරනවා. 12 කෝටියක් දෙවිය මිනිස්යෝ රහත් වෙලා තියෙනවා. ශේෂ පලත්තේ පත්තා ගණනපත අතීතා හේසුන්. සෙසු ඵලවලට සෝවාන් සකදාගාමි අනාගාමි ඵලවලට පත් වන දෙවිය මිනිස්යෝ ගාන තාම විශාලයි කියලා පැහැදිලි කරනවා. ඒවන් ධාතුයෝ අනේකදා පාටිහාරියන් දස්සෙත්වා බුද්ධ වේසං විස්සජ්ජෙත්වා කරණ්ඩකම් පවිසිත්වා තේන සද්දින් ඕතරිත්වා රඤ්ඤෝ සීසේ පතිට්ඨ හිංසු. ඊට පස්සේ අර ධාතුන් වහන්සේලා බුද්ධ වේශය අතහැරලා ධාතු කරඬුව ඇතුළට වැඩම කරලා ඊට පස්සේ ධාතු කරඬුව පහළට වැඩම කරලා රජතුමාගේ හිසේ පිහිටියා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ රජතුමා අතිශය සතුට ශ්‍රද්ධාවටපත් වෙලා තමන්ගේ මේ ජීවිතේ මහා වාසනාවන්ත ජීවිතයක් ඇටියට සැලකමින් එදා මේ ධාතුන් වහන්සේලා මේ මහා සෑ ගර්භේ නිදන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි අදිෂ්ඨානයත් ඒ විදිහටම සිද්ධ වුණා. එතකොට බලන්න මේ අදිෂ්ඨාන පහම අපි ගත්තොත් මේ ශ්‍රී ලංකා දීපය සම්බන්ධයෙන් සිදුවුණු අදිෂ්ඨාන. අද බෝධින් වහන්සේ සම්බන්ධයෙන් සිදුවුණු අදිෂ්ඨානත් ඇත්තටම මේ බෝධි ශාඛා වහන්සේ මේ ලංකා දීපයට වැඩම කිරීමට අවශ්‍ය නිසානේ සිද්ධ වුණේ. ඒකට ඒ විදිහට අපි සලකනකොට මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන මේ ශ්‍රී ලංකා දීපේ සම්බන්ධයෙන් සිද්ධ වුණු අදිෂ්ඨාන. එතකොට මෙන්න මේ අදිෂ්ඨාන වලින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ වෙනුවෙන් මොනතරම් අනුග්‍රහයක් සිද්ධ කරලා තියෙනවද? මොනතරම් උන්වහන්සේට හැඟීමක් තිබිලා තියෙනවද? පිරිනුවන් පාණ්ඩ සෝදානම් වෙන මොහොතේදී පවා මේ ශ්‍රී ලංකා දීපේ සම්බන්ධයෙන් උන්වහන්සේ මේ කරපු අදිෂ්ඨාන මොනතරම් ආශ්චර්යමත්ද? එතකොට මේ අදිෂ්ඨාන සිද්ධ කරේ ඇයි කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. මෙන්න මේ අදිෂ්ඨාන සිද්ධ වීමත් එක්කම මේ ශ්‍රී ලංකා දීපේ ඇති වුණු මේ පරිවර්තනය බලන්න මුලින් දකුණු අකුධාතුන් වහන්සේ නිසා
රජතුමා ඇතුළු පිරිස මොනතරම් පැහැදුනාද? ඒ වගේම 30000ක් ස්වාමින් වහන්සේ මේ ශ්‍රී ලාංකික කුල පුත්‍රයෝ බුදුසසුනේ පැවිදි වුණා. ලංකාවේ මේ බුද්ධ ශාසනය මුල් බැස ගන්න මේ ඒක මොනතරම් හේතු වුණාද? ඒ වගේම අර රුවන්වැලි මහා සෑය ධාතු නිධාන උත්සවයේදී ඒ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා මොනතරම් පිරිසක් දෙවිය මිනිස්සු රහත් වුණාද? ඒ වගේම සසු මාර්ග ඵල වලටපත් වුණාද? ඉතින් මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අදිෂ්ඨාන සිද්ධ කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකා දීපය මොනතරම් වාසනාවන්ත දීපයක්ද, මොනතරම් භාග්‍යවන්ත දීපයක්ද, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දීර්ඝ කාලයක් පවතින දේශයක් මේක. ඒ නිසා අප හැම දිනාටම සතුට සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මහා අනුග්‍රහයක් ලැබුණු, ආශිර්වාදයක් ලැබුණු, උන්වහන්සේගේ අදිෂ්ඨානයන් පවා සිද්ධ වුණු මේ උතුම් ශ්‍රී ලංකා දීපේක අපිටත් මේ උතුම් සිද්ධාස්ථාන දැක බලාගෙන තිසරණේ පිහිටාගෙන ඒ වගේම සීල සමාදාන ආදී යෙදিলা ඒ වගේම මේ බුද්ධ ශාසනය ගුණ පුරමින් මේ නිවන් මඟ ගමන් කරන්න ලැබීමම මොනතරම් භාග්‍යයක්ද. මේ ගාථාවකින් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේ පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. බලන්න ඒවං අචින්තියා බුද්ධා මේ බුදුරජාණන් වහන්සේලා මේ පමණ අචින්තනීයයි. කියන්නේ හිතා නිම කරන්න බෑ උන්වහන්සේලා ගැන. බුද්ධ ධම්මා අචින්තියා බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධර්මයක් ඒ වගේම විශේෂ උන්වහන්සේලාගේ බුද්ධ ස්වરૂපේ ගැන අපිට හිතලා නිම කරන්න බෑ. අචින්තියේ පසන්නානම් එබඳු හිතා නිම කළ නොහැකි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි පැහැදෙනවා නම් ඒ පැහැදෙන පිරිසට විපාකෝ හෝති අචින්තියෝ ලැබෙන විපාකත් සිතා නිම කළ නොහැකි කියා නිම කළ නොහැකි සංසාරේ පුරාවට මහා ආනිසංස ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරුව දැකලා හිත පහදවාගත් පිරිසට පවා සංසාරේ මහා ආනිසංස මහා සප සම්පත් ආදී ලැබුණේ. නිවන් දකින ජාති දක්වාම සංසාර ගමන සමහරුන්ගේ සපවත් උනේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් සම්බන්ධයෙන් දැක බලාගෙන බුදු පිළිම වහන්සේ නමක් පවා දැක බලාගෙන ධාතුන් වහන්සේ නමක් පවා දැක බලාගෙන ඒ සිතේ ඇති කරගත්තු පැහැදීම නිසායි. ඒ නිසා මෙබඳු ආශ්චර්යමත් වූ කියන්නේ සිතා නිම කළ නොහැකි උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ ආශිර්වාදයේ අනුග්‍රහය මේ ශ්‍රී ලංකා දීපයට ලැබුණා. ඉතින් උන්වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යමත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ ඒ ස්වરૂපේ ගුණස්කන්ධේ අනන්තය අප්‍රමාණයි. ඉතින් ඒ අනන්ත අප්‍රමාණ ගුණයෙන් සමන්නාගත ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපගේ සිතින් කයින් වචනයෙන් নমස්කාරේ වේවා. සාදු සාදු සාදු